New Diamond කියන බොරොතල් රැගෙන යන මේ නෞකාව මේ වන විට ලංකාවේ මුහුදු තීරයේ ඉඳලා නාවික සතුරු 22කි රැඳී සිටිනවා. ඒ ස්ථානයේ ගැඹුර කිලෝමීටර් 3.1ක පමණ වෙනවා. මේක ගැඹුරු මුහුදක් කිලෝමීටර් 3.1ක් වතුර. ඊට පස්සේ තමයි මුහුදු වතුර තියෙන්නේ. ඒකට මේක ගැන අපි අවධානයෙන් ඉන්නවා. අපේ පළවෙනි අවශ්‍යතාවය තමයි නෞකාවේ දැන්ට පවතින ගින්න පාලනය කිරීම. ඒ පාලනය කිරීමෙන් අදහස් කරන්නේ ගින්න ස්මෝක් එක තියෙනවා, දුම නගින එක තියෙනවා. ඒක සමහරට සති ගණන් තියෙන්න පුළුවන්. නමුත් නෞකාවේ ගින්න සහ ගින්න නැවත ඇතිවීමේ තියෙන ප්‍රවණතාවය නැවතුවට පස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ නෞකාව සුරක්ෂිතයි කියලා අපිට තහවුරු කරන්න. අපි ඒක කියන රෙන්ඩර් සේෆ් ප්‍රොසීජර්. ඒක කරාට පස්සේ මේ නෞකාව අයිතිකාරෝ දැන් ඒක අයිති සමාගම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම DGMS Director General Merchant Shipping එතුමා යටතේ මේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝට මේ නෞකාව බාර දෙනවා. ඊට පස්සේ ඒක එතනින් ඉවත් කර ගැනීම සඳහා දැනට තියෙන තත්ත්වය මට ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන්. ලංකාවට මේ ඔයිල් ස්පිල් එකක් තෙල් ගලායමක් වීමේ කිසිම අවදානමක් නැත. ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් එහෙම වෙන්න දැන් තියෙන අවස්ථාව නැහැ. එකක් මේක මොරිෂස් වල අර තෙල් නැවක් ගොඩ ගියා වගේ ගිහිල්ලා යට වදින්න දණක් නැහැ. ගැඹුරු මුහුදක් තියෙන්නේ. මේ නෞකාව ගොඩ බිමට තව කිලෝමීටර් නාවික සැතම 22ක් පමණ දුරක් තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන දියවැල් වල ස්වභාවය අනුව ඒ නෞකාව දැනට වෙරළාසන්නව වෙන්නට සමාන්තරව දක්නට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතාමත්ම හිමින් මේ නෞකාවේ මුහුදු මතු පිටින් ඉඳලා වතුර යටට මීටර් 20ක්, ඒ කියන්නේ අඩි 60ක ප්‍රමාණයක නෞකාව තියෙනවා. මේ තොරතුරු මත අපි අවධානයෙන් ඉන්නවා. ඒ සමගම එකතු වෙලා ඉන්නවා ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ මේ ගිනි දිවීම සඳහාම නිර්මාණය කරපු නෞකා. ඒවා සඳහා විශේෂඥ පුහුණුව ලැබපු නැව් මුළුවන්. එතකොට අවශ්‍ය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා තවත් ඒ වගේම නැව් එතනට දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්දිය නාවික හමුදාවේ නෞකාවක් මෙතනට පැමිණිලා තියෙනවා. ඒගොල්ල ඒ නෞකාවල තියෙන ගුවන් හෙලිකොප්ටර් යාන අපි පාවිච්චි කරනවා. ඒකත් එක්කම ලංකාවේ මේ විශාල ප්‍රමාණයේ නෞකා හසුරවන්න පුළුවන් ටග් යාත්‍රා තුනක් මේ ස්ථානයේ දැන්ට එකතු වෙලා තියෙනවා. තව එක ටග් යාත්‍රාවක් ළඟා වෙමින් පවතිනවා. නෞකාවේ 23 දෙනෙක් හිටියා. ඒ 23 දෙනෙන් 19 දෙනෙක් අපි සමග ඉන්නවා නාවික හමුදාව සමග. ඔවුන්ට කිසිදු අන්තරක් නැහැ. එක පුද්ගලයෙක් දරුණු පිළිසුන් තුවාල සහිතව අපි ඔහුව ඉතාමත්ම සුරක්ෂිතව කල්මුණේ ගිහිල්ලා එතන පොලිසිය මේ එතන රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඔහුගේ තත්ත්වය යහපත් අතට පවතිනවා. ඒ හොස්පිටල් එකේ ඉන්න පුද්ගලයාත් 19 දෙනෙක් අපි නාවික හමුදාව අපි නවවල තියාගෙන ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ උදව්ව අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ දැනුම මට අවශ්‍ය වෙනවා. මේ නෞකාවට නැවතත් ගොඩ දැසාම ඒකට ඒගොල්ලන්ගෙන් ඒ ප්‍රයෝජනය ගන්න. මේකේ නැවේ කපිතාන්වරයා සහ තවත් පුද්ගලයෙක් ඉන්දිය වෙරළාරක්ෂක හමුදා නෞකාවක ඉන්නවා. ඔහුගේ උපදෙස් සහ ඔහුගේ දැනුම මත ඒ ටග් යාත්‍රා සහ නෞකාවලින් ඉන්න වැඩපැවැත්මේ වැඩ කටයුතු මේ අවස්ථාව වෙනකොට කරගෙන යනවා. එක පුද්ගලයෙක් විසින් ඉස්සල්ලාම මේ නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලර් එක තමයි මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පිපිරීම සමගම අපි කියන තොරතුරු අනුව ඒ පුද්ගලයා ඒ ස්ථානෙම ඒ අනුතරට ලක් වෙලා තියෙනවා. ඔහුව එළියට ගන්න හැකියාවක් තිබිලා නැහැ. එතකොට ඒ අනුව ඔහු ගැන ජීවිතුන් අතර තිබෙන බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. මේ නෞකාව ජපාන සහතිකය තියෙන නෞකාවක් අවුරුදු 20ක් පරණ වුණාට ඒකින්ද ඒකේ මේ බොරොත්තර ගිනියන නැව් හැම එකක්ම ඩබල් හල් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අපිට පෙළින තියෙන හල් එකට අමතරව ඇතුලෙන් තව හල් එකක් තියෙනවා. ඒතකොට මේ දෙක අතරතුරේ තියෙනවා බලාස් වෝටර්, ඒ කියන්නේ වතුර පුරවලා තියෙනවා. ඒ අණුව බොරොතෙල් වලට කිසිම මේ ගින්නෙන් හානියක් නොවෙන්න තියෙන අවකාශය වැඩි. අපි මේ විදිහට කලාපයේ තියෙන හැමෝම සහ බලවත් රාජ්‍යයන් සියල්ල දැනුවත් කරලා ඒගොල්ලන්ගේ තියෙන සම්පත් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. This morning we had a report that is the CEO of the Indian Coast Guard vessel reported to his headquarters that what he sees in his naked eye. So he reported that there's a crack on the port part of the ship, and what he has observed, he has reported, and that same report has come to us. Now these cracks are because of the intense heat.
The fire is mainly contained to the port part of the ship. If I be more precise, it is right under the superstructure toward the port side. Even in the images, you will be able to see this thing. So when you have intense heat in one place for quite a long of time, naturally the steel plates get deformed, the welding line gets cracked, and you will start to see these cracks. It's going to happen. It's very natural. But it doesn't mean the ship is breaking apart. It doesn't mean that the spill is going to take place. There's no threat of that. Now remember, this ship is 20 meters of draft. That is, from the waterline, 20 meters, 60 feet underneath, you still have the ship. That is where the real strength of the ship lies. Best case scenario, we control the fire, put the expert team on board with a couple of the ship's crew. They tow up, and then the owners take the ship where they want to take it. That is the best case scenario. The best case scenario, because of the intense heat, if we cannot control the fire for maybe for 5, 6, 7 days, the hull crack, ship deck snap, and then it starts tilting. If that happens, obviously we will have to put the surface booms. In fighting oil, there's something called boom laying. So you encircle the complete ship. Now the ship is 333 meters. So on one side you need 350, other side you need 350, that is 700. And further, let's say 700 on the front and back. So 1500 meters is quite enough to encircle it. Now remember, this is 20 meter draft, and there's an intense pressure inside, underneath the water. And that pressure itself limits the oil spill, anything coming out. These are practical experience in the trade, in these scenarios. So we are aware of that. Indian Navy is aware of that. Indian Coast Guard is aware of that. Our own officers are aware of that. So I am sure with that we will be able to curtail, and we will need definitely in the international support to clean up the oil spill if it ever happens. In 2009, there was a motor tanker Granma that with sulfuric acid that sank off Trincomalee. So MIPA pursued the legal action, and we got the compensation. So that is where the authority lies. So we'll be mobilizing their legal expertise on that line.